ඒ කළමනාකරන කාර්යයන් හතරෙන් එකක් සැලසුම් කරන ගැන අද කතා කරන්නේ. පිළිගත් නිර්වචනය ඇසුරින් සැලසුම් කරන යන අර්ථ දක්වයි. සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර පෙළගස්වයි. සැලසුම් කරන ක්‍රියාවලියේ එක් එක් පියවර පැහැදිලි කරයි. සැලසුමක අඩංගු විය යුතු කරුණු පැහැදිලි කරයි. සැලසුම් කරන මූලධර්ම විස්තර කරයි. සැලසුම් කරන්නේ වැදගත්කම පෙන්වා දෙයි. සැලසුම් කරන්නේදී පැන නැගින ගැටලු හා සීමා පැහැදිලි කරයි. පවතින ගැටලුවක් සඳහා සැලසුම් කරන ක්‍රියාවලිය පියවර අනුගමනය කරමින් සැලැස්මක් සකස් කරයි. එතකොට ඒ ටික තමයි අපි අද කතා කරන්නේ. මෙතන ඔබට පේනවා ඇති ප්‍රස්ථාරයක්. මේකේ තියෙනවා මේ පාසලක උසස් පෙළ වාණිජාංශයේ ප්‍රතිඵල. එතකොට 2013 51යි 2014 60යි 2015 62.5යි 2016 62යි 2017 55යි. එතකොට මේකේ අපි ගත්තාම ගැටලුවක් තියෙනවා මෙතන. මොකද 2016 ඉඳලා 2014 වෙනකොට ප්‍රතිඵල 7%කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට 45%ක්ම මේකේ අසමත්. ඊළඟට මෙතන විෂයම් මට්ටමින් ගත්තාම ආර්ථික විද්‍යාව 60%යි, ව්‍යාපාර අධ්‍යයනය 55%යි, ඊළඟට 50%යි ගිණුම්කරණය. එතකොට දැන් මේ ප්‍රස්ථාර දෙක අපි බැලුවහම උන අපිට පුළුවන් මේ නිරීක්ෂකයා මෙන්න මේ කරුණු හොයාගන්න පුළුවන්. එකක් තමයි මෙතන ලියන්න 2017 ප්‍රතිඵල 2016ට වඩා 7%කින් අඩුයි. 2017 ප්‍රතිඵල 2016ට වඩා 7%කින් අඩුයි. ඒක අපි මේ ප්‍රස්ථාරයෙන් දැක්ක මෙතන 7%කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට තව එකක් අපි හඳුනා ගන්නවා මේ ගිණුම් කරන විෂය සමත් ප්‍රතිශතයේ සාපේක්ෂව අඩුයි. ඒක ලියන්න. ගිණුම් කරන විෂය සමත් ප්‍රතිශතයේ සාපේක්ෂව අඩුයි. මේක 50%යි. ඔබට පැහැදිලි වෙනවා ඒක. 50%යි. ගිණුම් කරන විෂය සමත් ප්‍රතිශතයේ සාපේක්ෂව අඩුයි. ඊළඟට තව එකක් තමයි මේ ඔබ දැක්ක මෙතන මේ 45% කියන 100ක් ගත්තොත් 45%ක්ම පේය. එතකොට ඒකත් ගැටලුවක්. ඒ පාසලේ ඒකත් ගැටලුවක්. තුන්වෙනි එක ලියන්න විෂයන් තුනම අසමත් විශාල සංඛ්‍යාවක් සිටි. විෂයන් තුනම අසමත් විශාල සංඛ්‍යාවක් සිටි. විෂයන් තුනම අසමත් විශාල සංඛ්‍යාවක් සිටි. හරි. එතකොට ඔන්න අපි මේ ප්‍රස්ථාර දෙක නිරීක්ෂණය කරනවා. මේ පාසලේ තියෙන තත්ත්වය අපි හඳුනාගත්තා. අපේක්ෂා කරන තත්ත්වයයි පවතින තත්ත්වය අතර වෙනස ගැටලුවක් තියෙනවනේ මේ පාසලේ දැන්. එතකොට මේ පාසල ප්‍රදේශයේ හොඳම පාසල බවට පත් කිරීමට අපේක්ෂා කරන බැවින්
වාජාංශයේ ප්‍රතිඵල ඉහළ නම්වා ගැනීම කළ යුතු බවත් ඒ සඳහා සැලැස්මක් සැකසිය යුතුය. එතකොට ඒ සඳහා තමයි අපි සැලැස්මක් සකස් කරන්නේ. එතකොට සැලසුම් කරණය කියලා කියන්නේ මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා ආයතනයක පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමත් සැලසුම් කරණය කියලා කියනවා. මේක කිව්වේ ස්ටෝනර්, ප්‍රීමන් ඇන්ඩ් ගිල්බර්ට්. ඒගොල්ලෝ තමයි මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට ආයතනයක පරමාර්ථ හා අරමුණු තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට සූදානම් වීමත් සැලසුම් කරණය කියලා කියනවා. GA කූලි කියලා කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් පරිවර්තනය වෙනකොට. ඒතර මේ දැන් ඔබට පැහැදිලි ඇති සැලසුම් කරණය කියලා කියන්නේ අරමුණු පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීමත් ඒ පරමාර්ථ අරමුණු කරා යන්නේ කොහොමද ඒ ක්‍රම සහ විධි තීරණය කිරීමත් තමයි සැලසුම් කරණය කියලා කියන්නේ. එතකොට අපි සැලසුම් කරන්නේ ප්‍රතිඵලය තමයි සැලැස්ම ප්ලෑන් එක. සැලසුම් කරන්නේ ප්‍රතිඵලය අපි සැලැස්ම කියලා කියනවා. එතකොට මෙතන අපි සැලසුම් කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරකම් හඳුනා ගන්නවා. පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීම, ඊළඟට උපාය මාර්ග හඳුනා ගැනීම, පරිසර විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය, අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම, කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම හා විශ්ලේෂණය, උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම් සකස් කිරීම, උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම ක්‍රියාත්මක කිරීම, ඊළඟට සාර්ථකත්වය මෙන බැලීම හා පාලනය. එතකොට සැලසුම් කරන ක්‍රියාවලිය ප්‍රධාන ක්‍රියාකාරකම් මෙන්න මේ ටික කරන්න. එතකොට හොඳ සැලැස්මක් හදාගන්න පුළුවන්. දැන් අපි පරමාර්ථ ස්ථාපිත කිරීම, එහෙම නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම පළවෙනි එක ඒකනේ පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීම. දැන් මෙහි පරමාර්ථය තමයි එහෙම නැත්නම් පාසලේ දිව කාලේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේ තමයි ප්‍රදේශයේ හොඳම පාසල බවට පත් වීම. අපි පාසල උදාහරණ අරගෙන කරන්නේ. එතකොට පරමාර්ථ ස්ථාපිත කිරීම නැත්නම් ඉලක්ක අරමුණු හදා ගැනීම, සංවිධානයේ දැක්ම නිෂ්ඨාව අවබෝධ කර ගැනීම, ඒ යථාර්ථයක් බවට පත් කිරීමට පත් කරලීමට අවශ්‍ය පරමාර්ථ ස්ථාපිත කිරීම කරන්න ඕන. එතකොට අපි අර පාසල උදාහරණ අරගෙන පාසලේ දැක්ම තමයි ප්‍රදේශ හොඳම පාසල බවට පත්වීම. එතකොට ඒක යථාර්ථයක් බවට පත් කරගන්න පරමාර්ථ අරමුණු ගොඩනගන්න ඕනේ. දැන් අපි කෙටි කාලයේදී ළඟා කරගන්න ඕන ඒවා තමයි අරමුණු. එහෙනම් අපි අරමුණු මෙතන මේක ලියමු. අරමුණු දැන් අපි පහුගිය වර්ෂයත් තිනින්ද මේක කමන්නේ මේ අපි ලියමු ඉදිරි වර්ෂය කියලා. පරමාර්ථය අරමුණු ස්මාර්ට් වෙන්න ඕනේනේ. එහෙනම් දැන් මේකේ අපි දාමු මෙහෙම මෙතන ලියන්න 2018 වර්ෂය. එහෙම නැත්නම් එහෙම ඕනේ මේ ඉදිරි වර්ෂයේදී විභාග සමත් ප්‍රතිශතයේ 10%කින් ඉහළ නැමෙන. අන්න ස්මාර්ට් එක. ඉදිරි වර්ෂයේදී විභාග සමත් ප්‍රතිශතයේ 10%කින් ඉහළ නැංවීම. විභාග සමත් ප්‍රතිශතය 10%කින් ඉහළ නැංවීම. ලියන්න එක අරමුණක්. ඒතකොට අරමුණ ස්මාර්ට් මේක මොන වර්ෂයේද? ඉදිරි වර්ෂයේ. ඒක අර ස්මාර්ට් බව තියෙනවා මේකේ. ඉදිරි වර්ෂයේදී විභාගයේ සමත් ප්‍රතිශතය 10%කින් ඉහළ නැංවීම. තව අරමුණක් ලියන්න. ඉදිරි වර්ෂයේදී සෑම විෂයකම ප්‍රතිඵල 10%කින් ඉහළ නැංවීම. අපි මේ නිපුතා මට්ටමේදී කතා කරනවා මේ අරමුණක් හැම වෙලේම ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්පෙસિෆික් නිශ්චිත වෙන්න ඕනේ. ඊළඟට මෙසරබල් කියන්නේ මයින්න පුළුවන් වෙන්න ඕනේ. ඇචීවබල් ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට රියලිස්ටික් යථාර්ථවාදී වෙන්න ඕනේ. ඊළඟට ටයිම් බවුන්ඩ් එම් කාලයක් තියෙන්න ඕනේ. එතකොට ඕක මම මේ නෝට් එකේ ඉස්සරහදී කතා කරනවා. මේ හැම වෙලේම අරමුණක ස්මාර්ට් බව තියෙන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා ඒක. ඒ නිශ්චිතයි අරමුණ. ඒ කියන්නේ මොන වර්ෂෙද අපි මේක ගන්නෙ?
ඉටු කරගන්න ඊළඟට කීයකින්ද මේක වැඩි කරගන්නේ මේක ළඟා කරගන්න පුළුවන් දෙයක් මේ යථාර්ථයක් වන දෙයක් මේක අපහසු දෙයක් නෙමෙයි. ඒ හින්දා මේ ඒ හැම වෙලේම අරමුණක් ස්මාර්ට් බව රැකෙන පරිදි තමයි ලියන්න ඕන. හරි එතකොට ඉදිරි වර්ෂයේදී විභාග සමත් ප්‍රතිශත 10%කින් ඉහළ නැංවීම ඉදිරි වර්ෂයේදී සෑම විෂයකම ප්‍රතිඵල 10%කින් ඉහළ නැංවීම. ඒ දෙක තමයි මෙතන ලියවෙන්න ඕනේ. හරි ඊළඟට දැන් අපි මෙන්න මේ කියන අරමුණ ඉටු කරගන්නේ කොහොමද? දැන් සැලසුම් කරන්නේ දෙවෙනි පියවර තමයි උපාය මාර්ග හඳුනා ගැනීම. එතකොට අපි ඒ ව්‍යාපාරයේ දැක්ම මෙහෙවර පරමාර්ථ මේවට අනුකූලව අරමුණ හා උපාය මාර්ග හඳුනා ගැනීම කළ යුතුයි. මෙහිදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති රීති වැඩසටහන් පිළිබඳව තීරණය කරනවා. පරමාර්ථ හා අරමුණ ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? සෙවීම තමයි උපාය මාර්ග කියලා. අපි මේ අරමුණ කරා යන්නේ කොහොමද? ඒ ක්‍රියාමාර්ග සෙවීම තමයි උපාය මාර්ග හඳුනා ගැනීම කියලා කියන්නේ. ඒතකොට දැන් අපි අර පාසලම උදාහරණයට ගත්තොත් එහෙම දැන් අපි මේ කියන අරමුණ කරා යන්නේ කොහොමද? මේ කියන අරමුණ කරා යන්නේ කොහොමද කියන එක එතනදී එතනදී ඔබට ලියන්න පුළුවන් මේ දැන් අපි කොහොමද මේ අරමුණ කරා යන්නේ කියලා මෙතන ලියන්න මේ පාසල උදාහරණයට අරගෙන අමතර පන්ති පැවැත්වීම පාසල ආරම්භයට පෙර පාසල අවසන් වීමෙන් පසු අර ඒ අපි කියන අර ප්‍රතිඵල 10%කින් ඉහළ නංවා ගැනීමට එක් විෂය ප්‍රතිඵල 10%කින් ඉහළ නැංවීමට මේ අරමුණ කරා යන්න අපි මොනවද කරන්න ඕන? එතන ලියන්න අමතර පන්ති පැවැත්වීම පාසල ආරම්භයට පෙර හා පාසල අවසන් වීමෙන් පසු. ඊළඟට ආදර්ශ ප්‍රශ්නපත්‍ර සකසා සිසු සමග සාකච්ඡා කිරීම පැවරුම් ලබා දීම සිසු තරඟ සංවිධානය මගින් විෂයානුබද්ධ දැනුම ලබා දීම මේවා ලියන්න පාසල උදාහරණයට ගත්තාම තව අපිට පුළුවන් ශ්‍රේෂ්ඨ චාරිකා සංවිධානය කිරීම පසුගිය අවුරුදු 10ක පසුගිය අවුරුදු 10ක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම විෂය නිර්දේශ කාලට වේලාවට අවසන් කිරීම ඒ වගේ මේකේ උපාය මාර්ග දාන්න පුළුවන්. අපි අර කියන අරමුණ කරා යන්නේ කොහොමද? ඒවා මෙතන ඇතුළත් කරන්න පුළුවන්. හරි ඊළඟට පරිසර විශ්ලේෂණය පරිසර මෙතන නෝට් එකේ මෙතන පරිසර විශ්ලේෂණය කියන මෙතන ඉස්සරහින් ලියන්න මෙහිදී සම්පත් විශ්ලේෂණය හා පරිසර විශ්ලේෂණය කර හැකිය. මෙහිදී සම්පත් විශ්ලේෂණය හා පරිසර විශ්ලේෂණය කළ හැකිය කියලා එතන ඉස්සරහින් ලියා ගන්න. මෙතනම හරි එතකොට සම්පත් විශ්ලේෂණයේදී එතන ලියන්න මේ ඉස්සලා තියෙන්නේ පරිසර විශ්ලේෂණයේදී එතන ලියන්න පරිසර විශ්ලේෂණයේදී පහසල උදාහරණ අරගෙන දැන් අපි මෙතනදී අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි දෙකම විශ්ලේෂණය කරන්න ඕනේ. විශේෂයෙන්ම
පරිසර විශ්ලේෂණයේදී අපි බාහිර පරිසර විශ්ලේෂණය කරන්නේ. එතන පරිසර විශ්ලේෂණයේදී එතන ලියන්න අනෙක් විෂයන් සඳහා ගුරුවරු දින හා කාලය වෙන් කරගෙන තිබේද? අනෙක් විෂයන් සඳහා ගුරුවරු දින හා කාලය වෙන් කරගෙන තිබේද? ඒ අය යොදාගත් දින හා කාල සීමා දින හා කාල සීමා පන්තිකාමර ඉඩකඩ සිසුන්ට පාසලෙන් පිටස්තර පන්ති පැවැත්වේද? සිසුන්ට පාසලෙන් පිටස්තර පන්ති පැවැත්වේද? ඒ දිනවල පාසල් පන්ති පැවැත්වීමට අවසර තිබේද? පාසල් පන්ති පැවැත්වීමට අවසර තිබේද? ඒ කියන්නේ සමහර විට පාසලේ ජාතික මට්ටමේ විභාගයක් තියෙනවා නම් පිළිතුරු පත්‍ර ඇගීමේ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු වෙනවා නම් ඒ වෙන කිසිවක් ඒ පාසලේ අය කරන්න දෙන්නේ නැහැ, ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. ඒ දිනවල පාසල් පන්ති පැවැත්වීමට අවසර තිබේද? වරහන් ඇතුළේ යන විභාග පැවැත්වීමේ පිළිතුරුපත් ඇගීමට පිළිතුරුපත් ඇගීම. ඊළඟට දෙමව්පිය අවසරය ආදී සාධක ඔස්සේ දෙමව්පිය අවසරය කියලා යටින් ලියන්න. දෙමව්පිය අවසරය යටුලෙන් ලියන්න. ආදී සාධක ඔස්සේ බාහිර පරිසරයේ ඇතිවන අවස්ථා හා තර්ජන ගැනද විශ්ලේෂණය කළ යුතුය. එතකොට මෙතන අපි දෙමාපිය අවසරය ආදී සාධක ඔස්සේ බාහිර පරිසරයේ ඇති අවස්ථා හා තර්ජන ගැනද විශ්ලේෂණය කළ යුතුය. විශ්ලේෂණය කළ යුතුය. හරි, එතකොට පරිසර විශ්ලේෂණයේදී අපි මෙන්න මේ ගැන ඒ කියන්නේ විශේෂයෙන්ම පරිසර විශ්ලේෂණයේදී අවස්ථා තර්ජන ගැන තමයි අපි හොයන්නේ. ඒ කියන්නේ ආසන්න පරිසරයේ බාහිර පරිසරයේ තියෙන සාධක මොනවද කියන එක. ඊට පස්සේ අපි සම්පත් විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර අභ්‍යන්තරයේ තියෙන සාධක මොනවද කියන එක, ඒ අවශ්‍ය සම්පත් මොනවද කියන එක එතන විශ්ලේෂණය කරන්නේ. එතන අර පාසලම අපි උදාහරණයක් අරගෙන ගත්තොත් එහෙම දැන් පරිසර විශ්ලේෂණයේදී අපි අවස්ථා තර්ජන හොයා ගන්නවා. සම්පත් විශ්ලේෂණයේදී ශක්තියන් හා දුර්වලතා අපි කියන්නේ ව්‍යාපාර ආයතන ඇතුලේ තියෙන ශක්තියන් හා දුර්වලතා හඳුනා ගන්නවා. මෙතන ලියන්න අධ්‍යාපන සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම. අධ්‍යාපන සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම. අවශ්‍ය ගුරුවරු අවශ්‍ය ගුරුවරු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඒ සඳහා වෙන් කරගත යුතු කාලය ප්‍රශ්නපත්‍ර සැකසීම හා මුද්‍රණ පාසුකම්
ප්‍රශ්න පත්‍ර සැකසීම හා මුද්‍රණ පහසුකම්. අනධ්‍යයන සේවක සහාය ලබා ගැනීම. අනධ්‍යයන සේවක සහාය ලබා ගැනීම මෙතන ලියන්න මේ අනුව පාසලේ ශක්තියින් දුර්වලතා මොනවදයි විශ්ලේෂණය කරන්න ඕනේ. එතකොට පාසලේ තියෙන ශක්තියින් මොනවද දුර්වලතා මොනවද කියලා විශ්ලේෂණය කරන්න ඕනේ. හරි එතකොට අධ්‍යාපන සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම, අවශ්‍ය ගුරුවරු, අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, ඒ සඳහා වෙන් කරගත යුතු කාලය, ප්‍රශ්න පත්‍ර සැකසීම මුද්‍රණ පහසුකම්, අනධ්‍යයන සේවක සහාය ලබා ගැනීම මේ කියන්නේ පාසලේ තියෙන සම්පත් මේ අරමුණු කරා යන්න ප්‍රමාණවත් කියන එක අපි විශ්ලේෂණය කරනවා. එතකොට පරිසර විශ්ලේෂණයේදී සම්පත් විශ්ලේෂණය කරනවා, පරිසරය විශ්ලේෂණය කරනවා. සම්පත් විශ්ලේෂණයේදී අභ්‍යන්තරයේ තියෙන ශක්තියින් දුර්වලතා, පරිසර විශ්ලේෂණයේදී මේ දෙකම පොදුවේ පරිසර විශ්ලේෂණය කියලා කියනවා. බාහිර පරිසරයේ තියෙන අවස්ථා තර්ජන මොනවද කියලා විශ්ලේෂණය කරන එක තමයි කරන්නේ. එතකොට දැන් මේ දෙකම විශ්ලේෂණය කරලා අපි හඳුනා ගන්නවා අවස්ථා හා තර්ජන හඳුනා ගන්නවා. මේ දෙක විස්තර මේ විශ්ලේෂණය කරලා පරිසර විශ්ලේෂණය හා සම්පත් විශ්ලේෂණය මගින් අනතුරුව සංවිධානයට ලැබිය හැකි අවස්ථා මොනවාද පැහැදිලිව හඳුනා ගැනීමත්, සංවිධානයේ තියෙන තර්ජන පැහැදිලිව හඳුනා ගැනීමත් සිදු කරනවා. වෙළඳපොළ වෙනස් වීම, නීති තාක්ෂණය, තරංකරුවන්ගේ හැසිරීම ආදී අපි විශ්ලේෂණය කරනවා. සම්පත් විශ්ලේෂණයේදී කරන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන ශක්තියින් දුර්වලතා මොනවද කියන එක විශ්ලේෂණය කරනවා. මේ අනුව පාසලේ ශක්තියින් දුර්වලතා මොනවද විශ්ලේෂණය කරන්න ඕනේ. දෙමාපිය අවසරය ආදී සාධක ඔස්සේ බාහිර පරිසරයේ ඇති අවස්ථා තර්ජන ගැනද විශ්ලේෂණය කරනවා. අපි අර උදාහරණයක් එක්ක මේ කතා කරොත් එහෙම ඊළඟට කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම. ඒ කියන්නේ වර්තමාන තත්ත්වයට එක්ක අනාගතයේ අපේක්ෂා කරා යන්න වර්තමාන තත්ත්වය කොහොමද බලපාන්නේ කියන එක. පාසලේ තියෙන දැනට තියෙන වර්තමාන තත්ත්වය අපි ඒක අර පරිසර විශ්ලේෂණයෙන් හඳුනාගත්තා. ඒ වර්තමාන තත්ත්වයට එක්ක ඒ අනාගත අරමුණු කරා අපිට යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද කියන එක. දැන් අපි උදාහරණයක් ගත්තොත් එම අපි ඇත්තටම මේ කාලේදී කොච්චර සැලසුම් හැදුවත් වර්තමාන තත්ත්වයට එක්ක අපිට අරමුණු කරා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද පාසල් නිතර වහනවා, ඊට පස්සේ සමහර වෙලාවට මේ වසංගත තත්ත්වයේ තර්ජනයත් එක්ක ළමයිට පාසල් ඉන්න බැරි වෙනවා. ඒ වගේ අපි දැන් අර සැලැස්ම හැදුවට අපිට මේ වර්තමාන තත්ත්වයට එක්ක ඒකට යන්න පුළුවන්ද කියන එක විශ්ලේෂණයක් මෙතන කරනවා. ඒක කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියන්නේ ඒක. අපි වර්තමාන තත්ත්වයට එක්ක අපිට අරමුණු කරා යන්න පුළුවන්ද කියන එක අපි කල්තියා හඳුනා ගැනීමක් කරනවා. අනාගතේ මොන වගේ වාතාවරණයක් එයිද, ඒ අනුව අපිට ඒ අර අරමුණු කරා යන්න පුළුවන්ද කියන එක එතනදී විශ්ලේෂණයක් අපි කරනවා. ඊළඟට අපි කරන්නේ උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම. උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම කරනවා. එතකොට එහෙනම් අපි මේකේ විකල්ප හඳුනා ගැනීම, ඇගීම මගින් සුසුම උපාය මාර්ග තෝරා ගැනීම උපක්‍රමික තීරණ ගැනීමයි. එතකොට අපි එහෙනම් මේ අරමුණ කරා යන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මෙතනදී තීරණය කරනවා. ඊට පස්සේ සැලසුම සඳහා ඉහත අරමුණු ඉටු කර ගැනීමේදී අරමුණු ළඟා කරගන්නේ කෙසේද, කළ යුතු කාර්ය මොනවාද, අරමුණු ළඟා කරගන්නේ කෙසේද, කළ යුතු කාර්ය මොනවාද, කරන්නේ කවුරුන් විසින්ද, කවර වකවානුවලද, කාර්ය වගකීම් පැවරෙන පාර්ශ්වයන් කවුරුන්ද යන ප්‍රශ්න වලට විස්තුම ඇතුළත් ක්‍රියාකාරකම් සමූහයක් ලිඛිතව සකස් කර ක්‍රියාවක් නම්. එතකොට අර මේක තමයි සැලැස්ම කියලා කියන්නේ. මේ සැලැස්මේදී මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. මේ කවුද මේවා කරන්නේ, කොහෙද කරන්නේ, why, where, when, ඒ කියන්නේ කවදද කරන්නේ, කොහොමද කරන්නේ, කුමක්ද කරන්නේ, කවුරුන් විසින්ද කරන්නේ. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න වලට මෙතනදී උත්තර හම්බ වෙනවා මේ සැලසුම තුලින්. ඒතකොට සැලසුමේ
ඒ ප්‍රශ්න වලට උත්තර සෙවීමක් තමයි එතන තියෙන්නේ. ඒක තමයි අපි ඒක ලිඛිතව ඉදිරිපත් කරාම ඒක සැලැස්ම බවට ප්ලෑන් එක බවට පත් වෙනවා. සැලැස්මේ මෙන්න මේ අරමුණු සැලැස්ම සඳහන් ඉහත අරමුණු ඉටු කර ගැනීමේදී අරමුණු ළඟා කරගන්නේ කෙසේද? කළ යුතු කාර්යයන් මොනවාද? කරන්නේ කවුරු විසින්ද? කවර වකවානුවලද කාර්ය කිරීමේ වගකීම් පැවරෙන්නේ? පැවරෙන පාර්ශ්වය කවුරුන්ද කියන ඒ ප්‍රශ්න වලට විසඳුම ඇතුළත් ක්‍රියාකාරකම් සමූහය තමයි අපි සැලැස්ම කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේ සැලැස්ම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හා සැලැස්ම ක්‍රියාත්මක කිරීම. එවනම් අපි ගැළපෙන ක්‍රියාකාරී සැලැස්මක් සකසා ඒක අර සැලැස්ම ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී දැන් අපි අර පාසලත් එක්කනේ උදාහරණයක් කතා කරගෙන ගියේ. එතකොට ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී වෙනත් පාසල් වල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම වැනි සාධක අපගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තියින් තර්ජනයක්ද වියන්න පුළුවන්. එතකොට අනිත් පාසල් වල මොන වගේ සැලැස්මක් තියෙන අපි ඒ පාසල් වලට වඩා ප්‍රදේශ හොඳ පාසල වෙන්න ඕනනේ. එතකොට අනිත් පාසල් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. එතකොට ඒගොල්ලොත් මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන්නේ? ඒවා අනුව තමයි අපේ සැලැස්ම සකස් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට පස්සේ අපිට සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඒ සාර්ථකත්වයේ වරින් වර පරීක්ෂාවට භාජනය කිරීම කරන්න. ඒ අනුව සැලැස්මට අනුව කාර්ය සාධනය සිදුවන්නේද නැද්ද? දැන් අපි උදාහරණයක් ගත්තොත් පාසලම ගත්තොත් උදාහරණයට අපි වරින් වර පවත්වන පරීක්ෂණ අනාවරණ පරීක්ෂණ වාර විභාගවල පරීක්ෂණ ඉතින් ඒවා අරගෙන අපිට බලන්න පුළුවන් අපි ඉස්සරහට ගිහිල්ලාද කියලා. ඒ අපි අර 10%කින් වර්ධනය කරගන්නේ අරමුණු කරා ගිහිල්ලා යම් ටිකෙන් ටික යනවාද කියන එක අපිට වරින් වර සැලැස්මේ සාර්ථකත්වය මැනලා බලන්න පුළුවන්. ඒ වාර විභාග ඊළඟට අනාවරණ පරීක්ෂණ ඒ තියලා අපිට ඒවා අනාවරණය කරගන්න පුළුවන්. අපි අර අරමුණු කරා යනවාද කියලා. නැත්තම් වරින් වර ඒවා වෙනස්කම් කරන්න පුළුවන්. පාසල උදාහරණයක් අරගෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සාර්ථකත්වයේ වරින් වර පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. විටින් විට කරනු ලබන පරීක්ෂණ සඳහා සිසුන් ලබා ගන්න ලකුණු පරීක්ෂා කිරීම සිසුන් අමතර පන්ති වලට පැමිණි ලේඛන පරීක්ෂා කිරීමෙන් පුළුවන් අරමුණු කරා යනවාද කියන එක ගැන තහවුරු කරගන්න. පැවරුම් නිසිදිනට බාර දීම වැනි දේ මගින් එහි නිවැරදි බව, සම්පූර්ණ බව, අදාළ බව යනාදීන් සැලැස්මේ සාර්ථකත්වය මැන බලන්න පුළුවන්. සැලසුම අසාර්ථක නම් දැන් මේ දේවල් ළමයි කරන්නේ නැත්නම් ඒ වරින් වර ඒවා හොයලා බලලා වෙනස්කම් කරන්න ඕනේ. පාසලක ප්‍රතිඵල සංවර්ධනය කිරීමට සැලසුම් කරන යොදා ගන්න අස්සෙම ඕනෑම ව්‍යාපාරයකට මේ අර මම කියපු ක්‍රියාවලිය යොදාගෙන සැලසුම් කරණයක යොදා ගන්න පුළුවන් ආයතනයේ සාර්ථකත්වය උදා. ඒකට සැලසුම් කරණය කියලා කියන්නේ ආයතනයක පරමාර්ථ හරමුණු ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමේ ක්‍රමෝපායන් යෙදීමේ ක්‍රියාවලිය. කියන්නේ පරමාර්ථ අරමුණු ස්ථාපිත කරනවා. ඒ පරමාර්ථ අරමුණු කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විධි තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරණයේදී සිදු වෙන්නේ. එතකොට හොඳ සැලසුමක අන්තර්ගත වෙන්න ඕන කාරණා තමයි අද මම කතා කරන්නේ. ඒ කියන්නේ මනා ලෙස සැලසුම් කරනකොට සකස් කරන ලද සැලසුමක අන්තර්ගත වෙන්න ඕන කරුණු. දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණු, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියාමාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති. මෙන්න මේවලට අපි මේ සැලැස්මක අන්තර්ගත වෙන්න ඕන මෙන්න මේ කාරණාවලට අපි කියනවා ව්‍යාපාර අපේක්ෂණ කියලාත් කියනවා. ව්‍යාපාර අපේක්ෂණ කියලාත් කියනවා මෙන්න මේ කරුණු වලට සැලැස්මක අඩංගු වෙන්න ඕන කාරණා. අපි එකින් එක කතා කරනවා. පළවෙනි එක තමයි දැක්ම. දැක්ම එහෙම නැත්නම් දෘෂ්ටිය කියනවා, දූරදර්ශනය කියනවා. එතකොට මේ තමයි ආයතනයේ පත් වෙන්න ඕනේ අවසාන ඵලය. ඒ කියන්නේ සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩනය කරන ප්‍රකාශය. මේක තමයි අපි අවසානයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙද්දී. අවසානයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඒ ඵලය තමයි අපි මේ දැක්ම, දෘෂ්ටිය, දර්ශනය, දූරදර්ශනය කියලා කියන්නේ. ඒකට
ආයතනයක් අනාගතයේ කවර තත්ත්වයකට පත්වන්නේද යන්න ඒ පිළිබඳ මේ දීර්ඝකාලීන දර්ශනය අපි දැක්ම කියලා කියනවා. ඕනෑම ආයතනයක මෙහෙම දැක්මවල තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පොල්පිටිගම ජාතික පාසලේ දැක්මක් තියෙනවා. ඒ දැක්ම ප්‍රදර්ශනය කළා තියෙනවා. ඊළඟට ඉබ්බගම මධ්‍ය මහා විද්‍යාලයේ දැක්ම තියෙනවා. එතකොට ඒ වගේ මේ දැක්ම කියන එක හැම ආයතනයකම ඕනෑම ආයතනයක් ගත්තාම ඒ ආයතනය තුල ප්‍රකාශපත් කරලා තියෙන දෙයක් ඒක. දැන් මේ මම දැම්ම මේ අපේ පාඩමට මේ අදාළ ආයතන කීපයක අපි කතා කරන විෂය නිර්දේශය තුල අපි කතා කරන ආයතන කීපයක දැක්මවල මම දැම්මා. මේ දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සඳහා විශ්වාසනීය සහ ගතික බැංකුවක් බවට පත්වීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්ම. පාරිභෝගික කටයුතු අධිකාරී මේවා මේ ආයතන අපි ඉගෙනගෙන තියෙන මේ සංකේතත් වැදගත්. සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් බිහි කිරීම. එතකොට පාරිභෝගික කටයුතු අධිකාරිය දැක්ම. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආර්ථිකයේ සියලු මාංශවල ප්‍රමිතිකරණය හා තත්ත්වය වැඩි දියුණු කිරීම මගින් ජන ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට නායකත්වය සපයන්නා වූ රටේ ප්‍රමුඛ ජාතික ආයතනය බවට පත්වීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දැක්ම. අපිට සම්පත් බැංකුවේ මම මෙතන දීලා නැහැ මේ ඇති මේ දැක්ම. සම්පත් බැංකුවේ දැක්ම ගත්තොත් එහෙම ශ්‍රී ලාංකේය මූල්‍ය සේවාවන්හි වර්ධනීය බලවේගය බවට පත්වීම සම්පත් බැංකුවේ දැක්ම. මහජන බැංකුවේ විශිෂ්ටතම සේවයක් වෙනුවෙන් අපගේ ශක්තිය කැපකොට සියලුම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවා සපයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව බවට පත්වීම මහජන බැංකුවේ දැක්ම. ඒ වගේ ඔබේ පාසලෙත් මං කියවන දැක්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක තමයි අපි අවසානයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඵලය. එහෙම නැත්නම් ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කර දක්වන ප්‍රකාශයක් විදිහට තවදුරටත් ඒක අපිට විස්තර කරන්න පුළුවන්. එතකොට දැක්ම ඊළඟට අපි කතා කරන්නේ මෙහෙවර ප්‍රකාශය. එහෙම නැත්නම් අපි එකට කියනවා නිෂ්ඨාව කියලා. මෙතනින් කෙරෙන්නේ අර දැක්ම එහෙම නැත්නම් අපි මෙතනින් කෙරෙන්නේ දැක්ම තවදුරටත් පැහැදිලි කරන එක. දැක්ම තවදුරටත් විස්තර කරනවා. මේ අපි දැක්ම කරා යන්නේ කොහොමද කියලා ඒ සංවිධානයක ස්වභාවය ගමන් මඟ ඒ ඩිරෙක්ෂන් එක තීරණය කරන ප්‍රකාශයක් තමයි මෙහෙවර කියලා කියන්නේ. එතනදී මෙහෙවර ප්‍රකාශයක් මගින් මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙනවා. සංවිධානයක් පවතින්නේ කුමක් සඳහාද? එහි දර්ශනය කුමක්ද? ඒ කුමක් කරන්නේද? අනාගතේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? එතකොට ඒ කියන්නේ ව්‍යාපාරයේ පළවෙනි එක තමයි ව්‍යාපාරයේ කුමක්ද? ව්‍යාපාරයේ පවතින්නේ කුමක් සඳහාද? යන්න පිළිබඳ උත්තර හම්බ වෙනවා එකට. පිළිතුරු හම්බ වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ දර්ශනය, එහි ගනුදෙනු කවුරුන්ද? ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද? අනාගතයේදී ව්‍යාපාරය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ මොනවද? මෙන්න මේවා විස්තර කරනවා. එතකොට මේ මෙහෙවර ප්‍රකාශය තුළ ඉලක්ක ගනුදෙනුකරු ගැන කියන්න පුළුවන්. වෙළඳපොලේ ස්වභාවය විස්තර කරන්න පුළුවන්. ඊළඟට වෙළඳපොලේ ස්වභාවය කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන විකුණනවද, සේවයක් ඉදිරිපත් කරනවද, ව්‍යාපාරයේ ස්වභාවය, භූගෝලීය වෙළඳපොළ කුමක්ද යන්න පිළිබඳව අපේක්ෂා කරනු ලබන ඉපැයුම හා වර්ධනය කොපමණද යන්න, ඊට පස්සේ හර අගනාකම් විශ්වාස ඒ කවරේද යන්න, ඊළඟට වෙනත් ව්‍යාපාරවලින් වෙන් කරන සුවිශේෂතා ඒවලින් තමයි මේ ඒවා ගැන ප්‍රකාශයට පත් කරන්න පුළුවන් මේවර තුළ. ඊළඟට ජනතා ප්‍රතිරූපය, සමාජය හා පරිසර හිතකාමී බව, ඒ කියන්නේ සමාජයට කරනු ලබන සේවාව, පරිසරයට කරනු ලබන සේවාව, සේවකයන් ගැන දක්වන සැලකිල්ල, යොදා ගන්න තාක්ෂණයේ ප්‍රතිලාභයට ඒට අපේක්ෂිත සුවිශේෂත්වය. ඒ කියන්නේ යොදා ගන්න තාක්ෂණ පිළිබඳ විස්තර මේක ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් සමහර මෙහෙවර ප්‍රකාශවල මේවා අන්තර්ගත වෙනවා. අපි මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙවර ප්‍රකාශය ගත්තොත් එහෙම
ප්‍රතිපත්තිමය ප්‍රෝත්සාහයන් උපදෙස් කැපවීම හා විශිෂ්ටත්වය තුළින් තිරසාර වර්ධනයක් ලබා ගැනීම සඳහා පිටුබලයක් වීමට ආර්ථික හා මිල ස්ථායිතාවය අපි දන්නවා මහ බැංකුව අරමුණුත් ඒවත් දාලා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයත් ආර්ථික හා මිල ස්ථායිතාවයත් මූල්‍ය පද්ධතිය ස්ථායිතාවයත් පවත්වා ගැනීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙවර වෙලා තියෙන්නේ. ඊළඟට පාරිභෝගික සවිබල ගැන්වීම වෙළඳාම විධිමත් කිරීම සහ තරංකාරීත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මෙහෙවර ප්‍රකාශ වෙන්නේ. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම හා සම්පත් උපයෝජනය කිරීම අභ්‍යන්තර හා බාහිර වෙළඳාමට පහසුකම් සැපයීම සමාජ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම නිෂ්පාදනය හා සේවාවන්හි ජාත්‍යන්තර තරංකාරීත්වය වැඩිදියුණු කිරීම හා ආයතනයේ සේවකයන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන අතරම පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආර්ථිකයේ සීල අංශවල ප්‍රමිතිකරණය මිනුම් තත්ත්ව සාතික කිරීම හා එහා සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා පහසුකම් සැලසීමේ වගකීම් දරන. එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මෙහෙවර ඒ විදිහට විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබේ පාසලේ මෙහෙවර ප්‍රකාශයත් එහෙම විස්තර කරලා ඇති. ඒක අධ්‍යයනය කරන්න මේ දැක්ම කොහොමද තියෙන්නේ මෙහෙවර ප්‍රකාශය ඊට වැඩි විස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කළ යුතුයි. ඒවා බලන්න. ඊළඟට අපි කතා කරන්නේ පරමාර්ථ ගැන. ඊළඟට අපි කතා කරන්නේ පරමාර්ථ ගැන. ඒ කියන්නේ ආයතනයක් අපි ගෝල් කියලා කියනවා. ඒ කියන්නේ ඉලක්ක කියලා කියන්න පුළුවන් පරමාර්ථ වලට ආයතනයක් දිගු කාලයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේවල්. ඒ ආයතනයේ දැක්ම මෙහෙවර අනුව ඒ පරමාර්ථ දක්වන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම පරමාර්ථයක් තමයි ලාභදායීත්වය වර්ධනය කිරීම. ඒක ලාභදායීත්වය වර්ධනය කිරීම. වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම. ඒවා එතකොට මතක තියාගන්න කාරණයක් තමයි හැම වෙලේම පරමාර්ථයක් කියන එක ස්මාර්ට් නෑ. මම ඒක ස්මාර්ට් බව කියන්නේ මොකක්ද කියන එක මම මේක සඳහන් කරනවා ඊළඟට. ඒ කියන්නේ දැන් අපි තව උදාහරණ කතා කරොත් එහෙම ඉහළ ගුණත් තින්ගුත් භාණ්ඩ සේවා නිපදවීම, සමාජ වගකීම් නිසි පරිදි ඉටු කිරීම, ව්‍යාපාර ලාභදායීත්වය වර්ධනය කිරීම, වෙළඳපොළ කොටස වර්ධනය කිරීම. ඉතින් මේවා තමයි පරමාර්ථ වෙන්නේ. ආයතනයක් දිගු කාලයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේවල්. අරමුණක් කියලා කියන්නේ අන්න ඒ පරමාර්ථය අපි ස්මාර්ට් කරනවා. ව්‍යාපාරයේ ලාභය 10%කින් ඉදිරි වර්ෂයේ එහෙම නැත්නම් 2021 වර්ෂයේ ව්‍යාපාරයේ ලාභය 10%කින් ඉහළ නැංවීම. අන්න එතන ඒ ස්මාර්ට් බව තියෙනවා. මම ඒකේ ගුණාංග ටික කියන්නම්. ඊළඟට පොදුකාර ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස 2021 වර්ෂයේ 120කින් වර්ධනය කිරීම. අන්න ඒවා එතකොට වෙන්නේ අරමුණු. එතකොට මේ අරමුණු වල ස්මාර්ට් බව තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ස්මාර්ට් ව්‍යාපාරයේ අරමුණක තිබිය යුතු ගුණාංග. එතකොට කෙටි කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේවල්නේ අපි. ඒ කියන්නේ එතකොට ඒක නිශ්චිත වෙන්න ඕන. අපි නිශ්චිත බවට එහෙම නැත්නම් සුවිශේෂී වීමට කියනවා ස්පෙસિෆික් නිශ්චිතයි. නිශ්චිතවම ප්‍රකාශපත් කළා දෙනවා අපිට කවදාද ඒක ළඟා කරගන්නේ කොහොමද ළඟා කරගන්නේ කොච්චර ප්‍රමාණයකින් වර්ධනය කරනව නිශ්චිතයි. එතකොට දැන් අපි ව්‍යාපාරයේ 2021 වර්ෂයේ ලාභදායීත්වය 10%කින් වර්ධනය කිරීම. එතකොට ලාභය වර්ධනය කිරීම කිව්වොත් ඒක නිශ්චිත නෑ. කොච්චර ප්‍රමාණයද එහෙම නෑ. ඊළඟට මේක අපිට මයින්න පුළුවන්. මොන දැන් 21 වර්ෂයේ අවසන් වෙලා ලාභදායීත්වයේ 10%කින් වර්ධනය වුණාද කියලා මැනලා බලන්න පුළුවන්. ගිණුම් වාර්තා උපයෝග කරගෙන අපිට ලාභදායීත්වය වර්ධනය වුණාද කියලා මයින්න පුළුවන්. ඊළඟට
මේක ළඟා කරගත හැකි එකක්. දැන් අපි ළඟා කරගන්න බැරි ඒවා අරමුණු වශයෙන් ලියන්නේ නැහැ. ළඟා කරගන්න බැරිව අපි දැන් ගිය අවුරුද්දේ ලාභය වර්ධුනේ 5%කින්. එහෙනම් මේ අවුරුද්දේ 100%කින් ලාභය වර්ධනය කරගන්නවා කිව්වම ඒක ළඟා කරගන්න අපහසු ඉලක්කයක්. එහෙනම් අපි ගිය අවුරුද්දේ ලාභය වර්ධනවද 5%ක නම් මේ අවුරුද්දේ අපි 10%ක් 15ක්. එහෙනම් අපි එකපාරම ළඟා කරගන්න බැරි අරමුණු පිටවන්න හොඳ නැහැ. එතකොට ඒකේ ළඟා කරගන්න බැරි දැන් 10%ක වර්ධනය කරගන්න පුළුවන් හරියට ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරු. ඊළඟට යථාර්ථවාදී බව. පුද්ගල හැකියාව දක්ෂතාවය අනුව ඒක කරන්න පුළුවන් දෙයක්. දැන් අපි උඩ පැනලා මේ හදාල්ලනවා කියලා අරමුණක් හදාගත්තොත් 21 වර්ෂේ එහෙම එකක් බෑ. එතකොට ඒකෙදි ළඟා කරගන්නත් බෑ. අපේ හැකියාව දක්ෂතාවය අනුව මේ කරන්නත් බැරි දෙයක් ඒක. එතකොට යථාර්ථවාදී ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ළඟා කරගන්න බැරි දෙයක්. දැන් අපි යම් අරමුණක් පිහිටුවා ගන්නකොට ඒක යථාර්ථවාදී කියන්නේ අපේ හැකියාවයි දක්ෂතාවය අනුව ළඟා කරගන්න පුළුවන් දෙයක්. ඒක යථාර්ථවාදී බව කියන්නේ ඒක. දැන් අඩි ඒ කියන්නේ මීටර් 15ක් 20ක් උස පොල් ගහක උඩ පැනලා පොල් ගෙඩියක් කරන්න බෑනේ. ඒක යථාර්ථවාදී නෑ. දැන් සාමාන්‍ය අපි අත්තක් අල්ලලා නම් උඩ පැනලා පුළුවන්. ඒතකොට ඒ තමන්ගේ හැකියාව දක්ෂතාවය අනුව කරන්න පුළුවන් දෙයක් තමයි යථාර්ථවාදී බව කියලා කියන්නේ. ඒතකොට දැන් අපි ගිය අවුරුද්දේ උසස් පෙළ ප්‍රතිඵල වර්ධනය වෙලා තිබ්බේ 50%කින් නම් මේ අවුරුද්දේ 100% කරන්න ඒක ටිකක් අමාරුයි. ඒ හින්දා අපි 70ක් 75ක් එහෙම ළඟා කරගන්න බැරි ඉලක්ක දාන්න හොඳ නෑ. මේ යථාර්ථවාදී බවක් එකේ තියෙන්න ඕන. ඊළඟට නිශ්චිත කාලයක් අනිවාර්යයෙන්ම අපි වර්ෂයක් නැත්නම් ඉදිරි වර්ෂය දක්වලා තියෙනවා. ඒක නිශ්චිත කාල සීමාවක් දක්වලා තියෙනවා. එතකොට මේ අරමුණක මෙන්න මේ ගුණාංග මේ ස්මාර්ට් බව තියෙන්න ඕන. ස්මාර්ට් බව තියෙන්න ඕන. හරි අපි මේ කෙටියෙන් සඳහන් කරගමු මේ මේවා පැහැදිලි කරන්න අවශ්‍ය වුණොත් එහෙම හරි පළවෙනි එක තමයි නිශ්චිත වීම. ඒකට මෙහෙම ලියන්න අරමුණු වඩාත් සුවිශේෂී ආකාරයට ඉදිරිපත් කිරීමයි. අරමුණු වඩා සුවිශේෂී ආකාරයට ඉදිරිපත් කිරීමයි. ඒ තුළ පවතුනේ පුළුල් අර්ථයක් නොව වඩාත් පැහැදිලි නිශ්චිත අර්ථයකි. ඒ තුළ පවතිනුවේ පුළුල් අර්ථයක් නොව වඩාත් පැහැදිලි නිශ්චිත අර්ථයකි. හරි ඊළඟට මැනිය හැකි බව කියලා කියන්නේ සංඛ්‍යාත්මකවම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ලියන්න යම් පුද්ගලයෙක් ආයතනයක් ආයතනයක් අරමුණු ළඟා කරගෙන ඇද්ද නැද්ද යන්න පිළිබඳව
අරමුණු ළඟා කරගෙන ඇද්ද නැද්ද යන්න පිළිබඳව පැහැදිලිව අරමුණු ළඟා කරගෙන ඇද්ද නැද්ද යන්න පිළිබඳව පැහැදිලිව සංඛ්‍යාත්මකව මැනීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබිය යුතුයි. මේ ස්ක්‍රීන් එක පේනව නේද? දිනෙත් දසිත් පේනව නේද ස්ක්‍රීන් එක? පේනවා සර්. දැන් මේ කීප දෙනෙක් දැන් මූණත් ඉඳලා හිටලා පෙන්නන්නකෝ. මූණ? ඔව්. තව මූණ හොදලත් නෑ මං ඒකයි. හරි පස්සේ පෙන්නන්න ඈ. යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් හරි ඒක මැනිය හැකි බව හරිනේ ඊළඟට ළඟා කරගත හැකි බව අරමුණු කරා අසීරුතාවකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. අරමුණු කරා අසීරුතාවකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. ඊළඟට යථාර්ථවාදී බව පුද්ගලයන් සතු කුසලතා හා දක්ෂතා භාවිතය තුළින් පුද්ගලයන් සතු කුසලතා හා දක්ෂතා භාවිතය තුළින් හරි පුද්ගලයන් සතු කුසලතා හා දක්ෂතා භාවිතය තුළින් අරමුණු ළඟා කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඊළඟට නිශ්චිත කාල සීමාවක් දක්වා තිබීම අරමුණු විස්තර කිරීමේදී කුමක් කවදා කොතනකදී අරමුණු විස්තර කිරීමේදී කුමක් කවදා කොතනකදී ළඟා කරගන්නේද යන්න දක්වා තිබිය යුතුයි. හරි නේද? එතකොට මෙන්න මේ අපිට මේවා පැහැදිලි කරන්න උනොත් සරලව මෙහෙම පැහැදිලි කරාම මේක ප්‍රමාණවත් එහෙම. හරි ඊළඟට ප්‍රතිපත්ති. දැන් අපි ස්ථාපිත කරගත් පරමාර්ථ ස්ථාපිත කරගත් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශක ප්‍රතිපත්ති කියලා කියනවා. දැන් අපි සමහර විට ආයතනයේ වැඩ කරනකොට අනුගමනය කරන ප්‍රතිපත්ති තියෙනවා. අපි උදාහරණයක් කිව්වොත් එහෙම සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක්. අපි කිව්වොත් බඳවා ගන්න අවුරුදු 18ත් 28ත් අතරයි. එතකොට ඒක ප්‍රතිපත්තියක්. සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් අවුරුදු 25ට වැඩි අය අවුරුදු 25 එහෙම සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්ති. ඊළඟට මිලදී කියන්නේ විකිණීමේ ප්‍රතිපත්ති. ණයටද විකුණන්නේ, අත්පිටද විකුණන්නේ, නැත්නම් කල්බදු ක්‍රමයකද විකුණන්නේ, නැත්නම් කුලී පිට ගැනුම් ක්‍රමයකද විකුණන්නේ. එහෙම විකිණීමේ ප්‍රතිපත්ති. ඊළඟට යන්ත්‍ර ශ්‍රය කිරීමේ ප්‍රතිපත්ති. දැන් ශ්‍රය කරනකොට තියෙනවානේ
මතක හැටියට සරල මාර්ග ක්‍රමයට ෂය කිරීම තියෙනවා ඊළඟට හීනවන ශේෂ ක්‍රමයට ෂය කරන ක්‍රම තියෙනවා මම හිතන්නේ මේ දෙක කොහොමද හරි ඇති ඒ වගේ යන්ත්‍ර ෂය කිරීමේ ප්‍රතිපත්ති ඒ වගේ ප්‍රතිපත්ති ව්‍යාපාරය තුළ අනුගමනය කරන්න පුළුවන් එහෙනම් මෙතන එකක්වත් උදාහරණයක් ලියා ගන්න මේ සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය භාණ්ඩ විකිණීමේ ප්‍රතිපත්ති එහෙම ලියා ගන්න. සේවකයන් බඳ එකක් හරි දෙකක් කරලා ලියන්න සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්ති භාණ්ඩ විකිණීමේ ප්‍රතිපත්ති හරි එතකොට ඒ වගේ ප්‍රතිපත්ති අපි සඳහන් කරන්න ඕනේ ව්‍යාපාර සැලැස්ම තුළ ඊළඟට උපාය මාර්ග අර දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු කරා ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද මොනවද කරන්න ඕන දැන් අපි කතා කරන්නේ අර පාසල උදාහරණයට අරගෙන ඒ 10%කින් ප්‍රතිඵල වර්ධනය කරන්න නම් මොනවද කරන්න ඕන කියන එක ඒක අපි දැක්කෝ ඒ දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ කරා යන්න කළ යුත්තේ කුමක්ද එහෙම නැත්නම් 2021 වර්ෂයේ නිෂ්පාදනය 100ට වැඩි 20කින් වැඩි කිරීමට කළ යුත්තේ කුමක්ද? ඒ කරන්න ඕන මොනවද? නිෂ්පාදනය 120කින් වැඩි කිරීමට කළ යුත්තේ කුමක්ද? ඉතින් ඒ ගුණත්වයෙන් අමුද්‍රව්‍ය යොදා ගැනීම, පුහුණු සේවකයන් යොදා ගැනීම, ඊළඟට නව යන්ත්‍ර යොදා ගැනීම, ඒ වගේ කාරණා අනුගමනය කරොත් ඒ 120කින් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඒ උපාය මාර්ග මෙතන සටහන් කරන්න ඕනේ. ඒතර උපාය මාර්ග ඊළඟට ක්‍රියාමාර්ග දැන් ඒ සඳහා යම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කිරීමට ස්ථාපිත කර හැකි පියවර සමූහය ක්‍රියාමාර්ග ලෙස හැඳින්විය හැකියි. එතකොට ප්‍රතිපත්ති මගින් ස්ථාපිත කොට දේ නිශ්චිතව කළ යුතු ආකාරය. එතකොට අපි සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ඒක කරන්නේ කොහොමද කියන එක ඒ ක්‍රියාමාර්ග ටික එකේ කළ යුත්තේ මොනවද කියලා ඒකේ දාන්න ක්‍රියාමාර්ග ටික දාන්න ඕනේ. එතකොට යන්ත්‍ර මිලදී ගැනීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඊළඟට අර අපි විකිණීමේ ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නේ. එතකොට ණයට විකුණනවා නම් ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ග. අපිට විකුණනවා නම් අනුගමනය කරන ක්‍රියාමාර්ග. ඊළඟට වාරික ක්‍රමයට විකුණනවා නම් අනුගමනය කරන ක්‍රියාමාර්ග. කුලීපිට ගැනුම් ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා නම් ඒවා ඒ ක්‍රියාමාර්ග මේකේ දක්වන්න ඕනේ. ඊළඟට නීති රීති කිසියම් කාර්යයක් කරනකොට කළ යුතු දේ මොනවද නොකළ යුතු දේ මොනවද පිළිබඳව නිශ්චිතව විස්තර කරන එකක්. ඒතකොට දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම සේවකයන් සම්බන්ධ සේවකයන් තියෙන වැටෙන්න ඕන 8ට පැමිණලා 4 මාට පිට වෙන්න ඕනේ. එතකොට 8 4 මාර එහෙනම් 8ට හරියට එන්න ඕනේ වැඩට. 8 පහුවෙලා ඉන්න ඒක නොකළ යුතු දෙයක්. හරියට වෙලාවට සේවට වාර්තා කිරීම ඒ වගේම පිටවීමත් ඒ 4:30ටම කරන්න ඕනේ. 4:30ට ඉස්සෙල්ලා පිටවීම නොකළ යුතු දෙයක්. ඊළඟට නිවාඩු කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඒ නිවාඩු ගන්න පුළුවන් කාල සීමාව කොච්චරද? එතනදී අනුගමනය කරන්න නීති රීති මොනවද? ඒ වගේ නීති රීති එකේ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට වැඩසටහන. නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත් හා ඒ සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කරනවා. එතකොට අපි අර කරන ක්‍රියාමාර්ගවල කොටසක් අරගෙන වැඩසටහන් හදන්න පුළුවන්. එතකොට මෙතන උදාහරණ ලියන්න සේවකයන් පුහුණු වැඩසටහන්, සේවක පුහුණු වැඩසටහන්, සේවක පුහුණු වැඩසටහන්, නිෂ්පාදන වැඩසටහන් කමාදල්ලිය ගන්න සේවක පුහුණු වැඩසටහන්, නිෂ්පාදන වැඩසටහන්, විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන්, විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන්, සේවක පුහුණු වැඩසටහන්,
නිෂ්පාදන වැඩසටහන්, විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන්, කළමනාකරණ සංවර්ධන වැඩසටහන්. ඔය කීපයක් ලියා ගන්න. කළමනාකරණ සංවර්ධන වැඩසටහන්. මේවා ලියා ගන්න ඔය එක එක මැසේජ් දාන්න නැතුව ඈ. හරි ඊළඟට ව්‍යාපෘති. දැන් කිසියම් ආයතන ඇතුලේ තියෙන ගැටලුවකට පිළිතුරක් වශයෙන් යම් ව්‍යාපෘතියක් හදන්න පුළුවන්. අපි උදාහරණයක් කිව්වොත් එහෙම සේවකයන් ආයතනයේ හැර යන්නේ ඇයි ඉක්මනින්ම. ඒ වගේ ගැටලුවකට ව්‍යාපෘතියක් හදන්න පුළුවන් ඒක හඳුනා ගන්න. ඊළඟට අලෙවිය පහත වැටලා නම් ඒ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්. එහෙම නැත්නම් මේ ඒ උදාහරණයක් මෙහෙම ලියන්න. භාණ්ඩයකට ඇති අලෙවිය පහත වැටීමට හේතු සෙවීමට අලෙවිය පහත වැටීමට හේතු සෙවීමට පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීම. ඒ විමර්ශනය කිරීමට පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීම. අලෙවිය පහත වැටීමට හේතු විමර්ශනය කිරීමට එහෙම නැත්නම් සෙවීමට පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීම. මේ වගේ කුඩා ව්‍යාපෘති සැලැස්ම තුළ අන්තර්ගත කරන්න පුළුවන්. එතකොට අපි සැලැස්මක අන්තර්ගත වෙන්න ඕන කාරණා ටික කතා කරේ. දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණු, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියාමාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති අපිට මේවා ව්‍යාපාර අපේක්ෂණ කියලා කියනවා. ඒ ටික තමයි අපි සැලැස්මක අන්තර්ගත වෙන්න ඕන කාරණා ටික.